නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යදා තුම්හි සාල්හා අත්නාව ජානීයාත ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා ඉමේ ධම්මා සමන්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති අතතුම් මේ සාල්ල පජහියාත ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලියයි ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා කාලය වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි දින කීපයකට මත්තෙන් කාලාම සූත්‍රයම පැහැදිලි කළාමෝ. කාලාම සූත්‍රය ඇතුළෙන් හෝ වෙනත් කියලා තියෙන නිසා අපි කාලාම සූත්‍රය ළඟ තියෙන තවත් සූත්‍රයකට යමු. සමාජයේ කාලාම සූත්‍රය ගැන හිතන් ඉන්න හැටි වැරදි. ඔක්කොම හිතුවක්කාරකමක් විදිහට කරන්න කියලා කියනවා තමයි ඒක හිතන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපායි කියලා. නැහැ ඒක තිබෙන්නේ යමක් අකුසල්ද අතහරින්න කියලා. මම මේ ගත්තේ එක කාලාම සූත්‍රයක් නෙවෙයි ඊට මෙහා පැත්තේ තියෙන තවත් එබඳු සූත්‍රයක්. ඒකෙත් අර කියන කාරණා ටිකම තිබෙනවා. ඒක අපි අරගෙන අපේ බෞද්ධ ජීවිතේ පොඩ්ඩක් එහාට එබිලා බලමු යමක් පිළිගැනීම සම්බන්ධයෙන් මොකද තිබෙන්නේ කියලා. එවන් මේසතන් ඒකන් සමයන් ආයස්පා නන්දකෝ සාවත්‍යං විරි ගුබ්බාරාමේ මිගාර මාතුපාසාදේ අතකෝ සාල්හෝ මිගාරන්තා රෝහණව තේනුපසං කම කියලා පැහැදිලි කරලා තිබෙනවා එතන. නන්දක මහතෙරු සවැත්නුවර උරාරාමයේ වැඩ වාසය කරනවා. මිගාර නුවර මොනබුරු සාල්හ සිටු පෙකුණීය සිටු මොනබුරු රෝහණ සිටු කියන මේ දෙන්න සාහල් සිටු සහ රෝහණ සිටු කියන දෙන්න නන්දක තෙරුන් වහන්සේ වෙත පැමිණලා තිබෙනවා. පැමිණලා තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. දැන් අර වගේම එකක් මේක. ඒ දෙන්නට තමයි නන්දක හාමුදුරුවෝ මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. අරචිකමයි අතන තියෙන්නේ ඒතතුම් මේ කාලාමා මානුස්ස වේන මෙතන තියෙන්නේ ඒතතුම් මේ සාල්හ මානුස්ස වේන. අර ආමන්ත්‍රණය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මම ඔය ඒකයි කියන්නේ බික්කුණී කිව්ව පමණින් ඔක බික්සුන් සඳහා විතරයි කියලා කියන්න පුරුදු වෙන්න එපා. ආමන්ත්‍රණයක් විතරයි කියලා. අර ටිකමනේ අනුන් කී පවලින් අනුශ්‍රව කියන වචනේ තේරුම එහෙමනේ අපි කරගෙන තියෙන්නේ. පරම්පරා කතායෙන් මේ මෙසේ වේවයි. අපගේ අදහස හා සැසඳේයයි. තර්කයට ගැලපෙනවායි. න්‍යායට ගැලපෙනවායි. මගේ දෘෂ්ටි හා ගැලපෙයි කියලා හැයි. ඒ විදිහට මේ මහනුග ගුරුවරයා කියලා හරි. අපේ මතයට ගැලපෙනවා කියලා හරි පිළිගන්න කියලා නෑනේ. මේකේ තිබෙන්නේත් අර මම පෙන්නපු ටික මේ දහම් අකුසල්ලේ මේ දහම් සාවද්දේ මේ දහම් මුගේ ඥානවන්තයින් විසින් ගරහා කොටවත් කරනවා විඤ්ඤෝ ගරහිතයි කියන්නේ ඒකයි. මේ දහම්ම පරිපූර්ණ වූවා වූ පරමාර්ථයන් ගන්නලා ලද්දෝ අහිත දුක් පිණිස මේ දහම් පිරිච්ඡාය අහිත පිණිස දුක් පිණිස වැටෙනවා. මේ අකුසල් වලින් පිරිච්ච අය. ඒ නිසා අකුසල් හැරපියව. ඔය තමයි දීලා තියෙන නිදහස. Tamanට තේරෙනවා නම් මේක දුක් පිණිස අහිත පිණිස සිදු වෙනවයි කියලා ඒක අතහරින්න කියලා. දැන් මම මේ ඔස්සේ ටිකක් විවෘත වෙන තැනකට ගිහින් මේක ඔස්සේ පැහැදිලි කරන්නම්. හොඳයි ඔබ පාරම්පරිකව බෞද්ධ වෙලා උපදිනවා. දැන් ඔබ බුදු සමය ගැඹුරට හදාරලාද ඔය පිළිගත්තේ ඔක්කොම? මේ සමාජයේ අද තියෙන දේවල්
මාමේ ලෝට බිහිවෙන කාලවක් වානුවේ ගෞතම සසුන තුළ නිවන් ගැන කතා කිරීම තහනම් වචනයක්. අපට උපදෙස් ලැබුණේ ගිහි සමාජයේ දැන් නිවන් දකින්න බෑ, පින් දහම් කළා අනාගත බුදුහාම ශාසනය නිවන් දකින්න. ඒ කියලා දීපු අයත් එහෙමයි එදාට අනාගතේට. දැන් ඒකේ අනුන් කීපවුනේ නෙවෙයිද අපි පිළි අරන් තියෙන්නේ. ඇත්ත හොයලා බැලුවත් එහෙම ඒකේ ගන්න දෙයක් තියනවාද? අපි පස්සේ හොයලා බලමුකෝ ඒ වගේ. මොකද තථාගතයන් වහන්සේ අපමාදව මත පදන් කියලා කියනවා, අසුරු ගණ සනක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා කියනවා. මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේ කියලා කියනවා. තේරුම් ගත්තොත් උන්වහන්සේ වදාළ පරිදි. ඒ වගේම මේ මිනිසාට ලැබෙන ශන සම්පත්තිය අති දුර්ලභ එකක් කියලා පෙන්නනවා. සියලු ලෝක විශේෂත්ව විශේෂ ගත්තාම. දැන් කවුරු හරි කියප එකක් නෙවෙයිද මේ පිළි අරගෙන ප්‍රාර්ථනා කර කර ඉන්නේ. අනුන් කීපවණින් පිළි අරන්නේ ඉදී තියෙන්නේ. අබුද්ධෝත්පාදයක නම් ඊළඟ බුදුවරයෙක් ප්‍රාර්ථනා කළත් කවර නැහැ. බුද්ධෝත්පාදයක ත්‍රිවිධ චෛත්‍යයයි එහෙම නැත්නම් සම්පූර්ණ ග්‍රන්ථාවලිය ඔක්කොමයි තිබියදී මේකට පයින් ගහලා මොකද්ද ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන ගිහි පැවිදි ඔක්කොම. එහෙනම් මේ කාලාම සූත්‍රයට හරිය නැත්නම් මේ සාල්ල සූත්‍රයට හරිය ගැලපෙන ප්‍රතිපත්තියවතකද ඔය ඉන්නේ. එතකොට මේ වැඩේ කරන්න මේ නිවීම කියන එක කරන්න පැවිදි වෙන්න ඕන ගෙදර ඉඳන් බෑ කියන මතයක ඉන්නවා. කවුද ඒක කියන්නේ? හොයලා බලලා දේ පිළිගත්තේ. සුද්ධෝදන රජතුමා පැවිදි වෙලා උපසම්පදා වෙලා අද රහතන් වහන්සේ කෙනෙක් වුණේ. බාහිය මිය ගියා ආර්ය පුද්ගලයෙක් කියලා වදාරනවා බුදුන් වහන්සේ. ඇඳුම තවත් ගිහි ඇඳුම. ඒවට මොකද්ද දෙන උත්තරේ එතකොට? එනිසා ඒකත් අනුන් කීපමණින් පිළිගැනීමක්. ඊළඟට සසුන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට අයිති කියලා තිබෙනවා. එදා ඒ සිව්වන පිරිස දැනුමෙන් සම්පරිපූර්ණ වෙනතුරු පිරිනුවම් අඩින්නේ නැහැ කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. දැන් සම්පිරිනුවම් අඩින්න කාලේ පරිපූර්ණ නිසයි කියලා. අනතුරුව භික්ෂු ශාසනයක් තියෙනවා, භික්ෂුණී ශාසනයක් තිබෙනවා. ලංකාවෙත් මේවා පිහිටවනවා. බුදුන් වහන්සේ නම් භික්ෂුණී ශාසනය ආරම්භ කළා. මිහිඳු හාමුදුරන්ට නම් ආයිතියක් තිබුණ නැහැ කියලා පොතේ පෙන්නනවා සංඝමිත්තාව ආවයි කියලා. ඒ භික්ෂුණී ශාසනය ලෝකේ තියෙනවායි කියලා කියනවා. ලංකාවේ වුණාට ඒක අතුරුදහන් වුණායි කියලා කියනවා. වර්තමානයේත් ඒ වෙනුවට භික්ෂුණී ස්වරූපයේ ගත්ත කොටසක් දෙකාකාරයෙන් ඉන්නවා. කහපාට වස්ත්‍රය ඇඳට සිවුරක් නොවන වස්ත්‍රයක් අඳින අය, සිල්මෑණිවරු වශයෙන් දසසිල් සමාදන් වෙලා සහ තවත් මේ බමුණු මතේ කරගහගෙන ඉන්න නැතුව උන්ට මේක ලබා දීම සුදුසුයි කියලා බිය නැතුව ගත්ත තීරණ ගත්තා වූ උතුමන් වහන්සේලා කීප නම වගේ තීරණය නිසා උපසපන් භික්ෂුණීන් ඉන්නවා ලංකාවේ. එතකොට දැන් ඒගොල්ලොන්ට බුදු සසුනේ උරුම නැද්ද? ඔව් අපේ වේදිකාවල තාමත් කියන්නේ භික්ෂුණී ශාසනය ඉවරයි, අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකම්ම භික්ෂුණීන්ට උපසම්පදාව නැහැ කියලා. ඒ බමුණු මතයක් කරගහත් එකක් නෙමෙයිද? ඒ පුරුෂාධිපත්‍ය නෙවෙයිද? කොහොමද මේ මම එහෙම කියන්නේ? ධර්මයේ දන්නේ නැති අය මම එහෙම කියයි. මොකද මේ ධර්මයේ අනුගමනයේ ප්‍රතිපදාවට ස්ත්‍රී බවක්, පුරුෂ බවක්, ගිහි බවක්, පැවිදි බවක් කියන කාරණා වළංගු නැහැ. ඒවා ජීවත් වෙන්න වළංගුයි සම්මුතියේ. ඒ නිසා මේ පිළි අරන් තියෙන අනුන් කිවට මම මේකක්වත් පිළිගන්නේ නැහැ අද. ත්‍රිපිටකය කියවලා තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් ගෞතම සාසන අනාගත බුදු සාසනක නිවනක් ගැන ප්‍රාර්ථනාවක් මම කරන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ. මේ පැවිද්ද නිවන් සඳහා කියලා අපි පැවිදි වුණාට සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා එකෙන් ගිහියට ඒක අහිමි කියලා මම කියන්නෙත් නැහැ. ඒ වගේම ගෞතම අනාගත බුදුහාමුදුරුවෝ පහළ වුණු භික්ෂුණී ශාසනයට උපසම්පදාව අහිමි කියන එක මම කියන්නෙත් නැහැ.
මම කියන්නේ රටේ පුතාලා වගේම දුවනිලත් ඉන්නවා දුවලත් දිරි සම්පන්න. ධර්මය අරන් බලන්න වැඩේ කරලා ඕවද බාධා කියලා. ඒ සසුනේ පැවැත්මට මේ යොදාගත්ත යහපත් උපක්‍රමයක් තමයි උපසපන් බව කියලා කියන්නේ. නමුත් මේ උපසපන් බව කියන්නේ එහි බික්ක උපසම්පදාව හෝ සරණාගමන උපසම්පදාව නෙමෙයි ඊට පස්සේ දීපු බාල එකක්. මාර්ගඵල අතුරුදහන් වුණායින් පස්සේ විනයගාරක භික්ෂු පිරිසක් මගින්වත් ශාසනය හදන්න හදාගත්ත යහපත් පියවරක් ඒක. වරදක් එහෙම නෙමෙයි. නමුත් මට තේරෙන්නේ නැති එකකුත් තියෙනවා උතන. රහතන් වහන්සේත් උපසපන් භික්ෂුන් වහන්සේට වඳිනවා කියලා අපේ ස්වාමීන් වහන්සේ තාමත් කියනවා. මං හිතන්නේ පු탁ජන භාවය තුළ උත්තුක්කංශරයක් ඒ තියෙන්නේ. උපසපන් භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේට වඩා විශාල උනේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. නිකලස් බවයි බුදු සමයේ උත්තම බව පෙන්වලා තිබෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ සද්ධර්මයේ තේරුම් අරන් බලන්න. ඊට පස්සේ මොකද්ද මේක උගන්වන්නේ? අපේ සම්මතයේ ගිහි සමාජයට වෙනම ශික්ෂාපදයක් තිබුණාට භික්ෂුණී සමාජයට මේ සිල්මයාණි වරුන්ට වෙනම ශික්ෂාපද තිබුණාට උපසම්පදාවට වෙනම ශික්ෂාපද තිබුණාට ඒ ධර්ම විනය අනුව ධර්ම විනය නෙමෙයි. ධර්ම විනය මොකද්ද තියෙන්නේ? ධර්ම විනය තියෙන්නේ ස්කන්ධ පංචකයේ ආත්මය දුකට හේතුවයි ස්කන්ධ පංචකයේ අනාත්මය දුකින් මිදෙන මගයි. ඒ ස්කන්ධ පංචකයේ අනාත්මය බලන්න තහනන්ද කාන්තාවන්ට ගිහියට තහනන්ද ධර්මයේ තේරුම් ගන්න බැලුවොත් කර්මක්ෂය වෙන එක වෙන්නේ නැද්ද? උනොත් නිවීම සාක්ෂාත් වුණොත් එහෙම අර වහන මිටි අදහස් ඔක්කොම පොළවේ ගහන්න වෙනවා නේද ඊට පස්සේ? වැඩක් නැති ඒවා වෙනවා නේද? මේ පතුරන හන මිටි අදහස් වලට යටත් වෙලා ඉන්න නෙමෙයි ඕන. සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙක් අනුගමනය කරලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන් තොරව දුක තුනී කරගන්න එක. නොදී ඉන්නද කවුරුත් ආයේ? වර්තමාන මතධාරීන්ට නෙමෙයි බුදුරජාණන් වහන්සේටවත් බෑ ආපහු ඒක කරන්න. ධර්මයේ ගත්ත කෙනෙක් නැත්නම් ඒ මගපල ලැබෙන එක නවත්තන්න. එහෙම කවුරු කීවේ නැතත් තනියම හරි මම කියන්නේ මේක ඔක්කොම කියවපම් මට තේරෙන දේ. මේ තථාගත දේශනාව ස්ත්‍රීත්වයේ මුල් කොටගෙන පහත් දාප එකක් හරි පුරුෂත්වයේ මුල් කොටගත් උසස් තැනක් හරි නෙමෙයි. ඒවා සම්මුතියින්. මේකේ පවතින ස්කන්ධ පංචකයේ අනාත්මය සහ ආත්මය. ස්කන්ධ පංචකයේ ආත්මය ගිහිව හිටියත් පැවිදිව හිටියත් කැලේ හිටියත් දුකටපත් කරයි. ස්කන්ධ පංචකයේ අනාත්මය අනුගමනය කරන්න පුළුවන් නම් කොහේ හිටියත් දුකින් මුදවයි. එක පාරක් විතරයි මම මේ කිව්වේ. තව පැත්තක් තියෙනවා. කොහේ හිටියත් මිනිස්සු දුකටපත් කරන්නේ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසාව විතර්කේ. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැනේ. ඉතින් අර ඔය ශික්ෂාපද සංවරයත් තුළ හිටමින් ඔය ත්‍රිවිධ විතර්ක වඩන එක තමයි පෘථග්ජනය කරන්නේ. ශික්ෂාපද සංවරයේදම හිටියට ත්‍රිවිධ විතර්කයේ පාලනයක් තේරෙන්නේ නැහැ සතිය නැත්නම්. පහාන සංඥා විග්‍රහ කරන බුදුන් වහන්සේ ඒ ප්‍රහාණය සඳහා ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයමයි තියෙන්නේ. ඒක භික්ෂුණීන් සඳහා අවලංගුයිද? ගෘහස්ත සමාජය සඳහා අවලංගුයිද? නැහැ. ත්‍රිවිධ විතර්කේ නම් දුකටපත් කරන්නේ ත්‍රිවිධ විතර්කේ ප්‍රහාණ කිරීම බුදුදහමේ මාර්ගයයි. ත්‍රිවිධ විතර්කේ ප්‍රහාණය කරන්න වාඩි වෙලාම ඉන්න ඕනේද? නැහැ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු පස්දොරට හම්බ වෙන අරමුණක් හෝ මනෝද්වාරිකව මේ ත්‍රිවිධ විතර්කේ තමන් හදාගත්ත මෝඩකමක් හිත ඇතුලේ මේක එනවා. ආවමයකට අහු වෙන එකට කියනවා මුලාව සිහි නැතිකම කියලා. ඒ සිහි නැතිකම තුළ දෘෂ්ටිවාදයක් තුළ ගත්ත ඔක්කොම මේ ඔක්කොම යල්පැනගිය මත කාටවත් අහිමි කරන්න එහෙම බෑ. දුෂ්ප්‍රඥයන් සඳහා දුන්නත් ගන්න බැරි එක වෙනම කාරණයක්. ප්‍රඥාවන්ත නම් කාටවත් අහිමි කරන්න බෑ. නොනිද මෙමර නින්දේ අද එනු පිබිදී කියලා මට අර ශ්‍රී ලංකා මාතා ගීතයේ අග පදේ මතක තියෙනවා. මම පාරම්පරික බෞද්ධයින් ඔක්කොටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඔය පරණ මත නැත්තම් අනුන් කිව දේවල් පිළිගන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරලා Tamanට මේක පුළුවන් ද කරන්න බැයිද කියලා පැහැදිලි කරගන්න. තේරෙනවද? බලාපොරොත්තු වෙන්නේ නික්ලේශී බව නම් නික්ලේශී බව සම්පූර්ණ කරගත්තාම කවුරුත් ආයේ උපසම්පදාව දෙන්න ඕනේ නැද්ද? දෙන්නේ නැත්තම් තියාගන්න කියන්නේ. සතර දුක් කෙලවර කරන්න ඕනකම තියෙන්නේ. එහෙම කියන්න කට හයිය තියෙන්නේ මේක තේරෙනකොට නැත්තම් බයයි කියන්න.
එහෙම නැත්නම් මෙතනම තියෙන පදයක් මම ගන්නවා වෙනත් ආකාරයෙන්. ඉති ලෝභෝ භික්ඛවේ ඉති දෝසෝ භික්ඛවේ ඉති මෝහෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ. කර්ම නිදාන කර්මයේ නිදාන කොට ඇත්තේ ලෝභ දේශ මොහ මුතුන. ලෝභක්ඛයෝ දෝසක්ඛයෝ මොහක්ඛයෝ කම්ම නිදාන සංඛයෝ. මේක භික්ෂුන් සඳහා පමණයි කියලා සීමාව පනවලා තියෙනවද උන්වහන්සේ? ඕන කෙනෙකුට ලෝභ දේශ මොහ ඡය කරනවා නම් කම්ම නිදානේ නතර වෙනවා. ඉන්සා මේක විවෘත දහමක්. එදා ගෙදරින් ඉවත් වෙච්ච ශාස්ත්‍ර තිබුණා ජීවිතයක් ගවේෂණශීලී ජීවිතයක් ඉන්දියානු සමාජයේ. ඒ අයට එදා සරල ජීවිතයක් තිබුණා. මොකද උපේන සැප ඉපීම පිළිබඳ කතාවක්ම තිබුණේ නැහැ. දෙන දෙකකින් යැපෙන සරල ජීවිතයක්. ඒක උදව් වෙන්නේ ඇති. දූතාංග 13ත් උදව් වෙන්න ඇති නික්ලේශී බව හොයන සරල අයට. ධර්මයේ තේරුම් ගත්ත අයට. තේරුම් නොගෙන දූතාංග රකින්න ගියොත් එහෙම ලොකු දුකක් ඒක. ඒකෙන් කියවෙන්නේ ඒ පැවිද්ද සහ වෙන් වුණා කියන එක නෙවෙයි මේ ධර්මය. අද තියෙන්නේ සංකීර්ණ ව්‍යාප්ත වුණු සසුනක්. ඒ භික්ෂුත්වයේ චාරිත්‍ර වාරිත්‍ර සිවුරු තිබුණාට අද ජීවත් වෙන ජීවිතේ ඊට වඩා වෙනස් හුඟක්. සමාජයෙන් වෙන් වුණ ජීවිතයක් නෙවෙයි තිබෙන්නේ සමාජගත ජීවිතයක්. ඒ වගේම අනිකුත් වෘත්තිකයන් වගේම රාජ්‍ය සමග සම්බන්ධ වෙලා දේශපාලනයට සම්බන්ධලා වෘත්තීය ජීවිතයක්. ඉතින් වෘත්තීය ජීවිතය තුළ දේශපාලන ජීවිතය තුළ උන්වහන්සේලාගේ උපසම්පදා සීලය රැකගෙන යන්න පුළුවනි නම් ඔබට ගිහිම කොහොමද බැරි වෙන්න හේතුව වෙන්නේ මේව කරන්න. ඒකත් ප්‍රශ්න කරලා බලන්නකෝ. ඒ කියන අධිශීල සංඛ්‍යාත ශික්ෂාව රැක ගන්න පුළුවන් නම් වෘත්තීය ජීවිතය තුළ සහ දේශපාලනික වශයෙන් බලවත් වෙලත් එනම් සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්නයක් වෙන්න බෑනේ. මේ බාහිර ක්‍රියාකාරකම් වල බැහැරවීමක් අවශ්‍ය දෙයක් තියෙනවා. ඒක ගෙදරත් පන්සලෙත් කොහොමත් පංච පාපේ දස අකුසලේ. කරන්න ඕන හොඳ වැඩ කියලා අනිවාර්ය වැඩ ටිකක්. පිණ්ඩපාතම වඩින්න ඕන, සිවුරුම පරවන්න ඕන, බිම්බලාගෙන යන්න ඕන. උදේහවස වන්දනා කරන්න ඕන. එහෙම මම දකින්නේ නැහැ. තම තමන් ජීවත් වෙන ශේස්ත්‍රය තුළ තමන්ට පැවරෙන්නේ කුමන යහපත් වගකීමද? පියෙක් නම් දරුවන්ගේ වගකීම බාර ගන්නවා. මවක් නම් සැමියාගේ සහ දරුවන්ගේ වගකීම. ගුරුවරයෙක් නම් දරුවන්ගේ වගකීම. විදුහල්පතිවරයෙක් නම් ඒ සියල්ලගේ වගකීම. ආයතන ප්‍රාන්තියෙක් නම් ආයතනයේ දියුණුවේ වගකීම, ඔවුන්ගේ ආරක්ෂාව. රීදුරෙක් නම් බස් රථයේ යන අයගේ වගකීම. අන්න එහෙම තමන්ට පැවරෙන වගකීම බාර ගැනීම ඇරුණාම ඊට වඩා එහා දෙයක් මම දකින්නේ නැහැ මේකේ. යහපත් දේවල් වල. එයින් මෙහෙවරක් වෙන්න ඕන. ඒක සේවයක් වෙන්න ඕන. ඒක ගසා කෑමක් සූරා කෑමක් වෙන්න බෑ. අනතුරුව මේකේ තියෙනවා වෙනත් දැක්මක්. අන්නේ දැක්මේ තියෙනවා පිරිහෙන හැටි සහ නොපිරිහෙන හැටි. අර කටයුතු කරන්න ගියාට පෘථග්ජන පුද්ගලෙක් නම් පෘථග්ජන පුද්ගලෙක් වශයෙන් ඔහු ඒ කටයුතුම ලෝභ දේශ මොහ එකතු කරන තැනට හදා ගන්නවා. එතකොට ඒකෙන් කියවෙන්නේ ඕනෑම පුද්ගලයෙක් Taman දන්නේ නැහැ කාම විතර්කයේ උපදින හැටි, ව්‍යාපාද විතර්කයේ උපදින හැටි දන්නේ නැහැ, විහිංසාව විතර්කයේ උපදින හැටි දන්නේ නැහැ. ඒකට එකතු වෙලා කටයුතු කරනවා. ඒ එකතු වීම තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. ලෝකේ පුරාම ඒකනේ කරන්නේ. ලෝකේ පුරාම ආගම් ભેදකින් තොරව අපහාන සංඥා. ත්‍රිපිටකේ ආගමික ජීවිතේ පහාන සංඥා. තේරුම් අරන් එතෙන් එන්නකෝ. කවුරුත් කීවට ඊට පස්සේ පිළිගන්නේ වෙන නිසා නේද? දැන් මම මේ අනුගමනය කරන්නේ හෝ කියන්නේ කවුරුත් කීවට නෙමෙයි. මේ පෙළ දහමට අනුව මේක වෙන්න පුළුවන් දෙයක්. ඒක මම පිළි අරන් තියෙන පොතේ තියෙන හින්දා නෙවෙයි. බුදුන් වහන්සේ වදාළ නිසා නෙවෙයි. මේ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයෙන් ලෝභ දේශ මොහ ප්‍රහාණය වෙනවා අකුසල්. අකුසලයෙන් වෙන්නීම සිද්ධ වෙනවා. එතකොට මටත් ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධය දුක් ගෙනත් දෙන්නේ ඔබටත් ගිහි සමාජයේ නම් පංච උපාදානස්කන්ධය. ඔබ භික්ෂුණී නම් පංච උපාදානස්කන්ධය. ඔබ ආරණ්‍යක නම් ඒත් පංච උපාදානස්කන්ධය.
ඒ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එකට ආරණ්‍යද පන්සලද ගිහිද පැවිදිද භික්ෂුද භික්ෂුණීද ඒව වළංගු නැහැනේ. අන්න එහෙම පුළුල්ව අවබෝධයකට එන්න. එතකොට කවුරුත් කියන જાති වලට කෑ ගහන්න ඕන නැහැ, ගණන් ගන්න ඕනෙත් නැහැ. ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්නේ සමහර අය. නමුත් සදහම් මතුනොත් අනුගමනය කරොත් ප්‍රතිඵල වළක්වන්න මට ඉතින් සාක්කරයාගේ පුතා වයිමටවත් බෑ කියලා කියන්න හිතෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටවත් බැරි දෙයක් කියලා මම දන්නවා. ඊතරම් මේ මග සාක්කාතයිනේ. ඒ නිසා මේ අනුගමනීය ප්‍රතිපදාව සම්බන්ධයෙන් කවුරු හරි ඉදිරිපත් කරන මතයක්, ධර්මයේ තේරුම් නොගත් කෙනෙක් ඉදිරිපත් කරන මතයක්, ධර්මයේ තේරුම් නොගත් කෙනෙක් වශයෙන් ඔබ පිළිගන්න එකම මේ අනුන් කියු පමණින් පිළිගැනීමක්. ඔය සමහරු තාමත් හිතන් ඉන්නවනේ ඔය මරණයෙන් එහා පැත්තේ තියෙන එකක් වෙ නිවන කියන්නේ. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශෝකයක්, මරණයක් නැති කිව්වම මේ ඔක්කොම මේ ජීවිතේ තියෙනවා, නිවන ගියාම ඒව නැහැ කියලා හිතන් ඉන්නේ. ඒ තේරෙන්නේ නැහැටි. මේ තථාගතයන් වහන්සේ වදාරනවා පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියලා. තමන් වහන්සේ 35 වෙනි වියේදී මේ නිවීමටපත් වෙලා නිවීමේ ඉඳගෙනයි මේ නිවෙන හැටි කියලා දෙන්නේ. ඒ ජීවිතය තුළ තියෙන්න ඕන දෙයක් නේ නිවීම කියන්නේ. නිවුනහමනේ මැරෙන්නේ නැත්තේ. ඒකනේ මරණයක් නැති කියලා කියන්නේ. අපි හිතන් ඉන්නේ ශරීරයක් තියෙනවා මරණයටපත් වෙනවා ඊට එහා පැත්තේ නිවනට ගියාම ආයෙ උපදින්න නැති හින්දා මැරෙන්නේ නැහැ කියලා. ඉඳ පටු දැක්මල ඉන්නේ නැතුව තව ටිකක් ඉස්සරහට එන්න. මේ ඔක්කොම දන්වැල් බාධක කඩාන යන්න ඕන. එස්දහ අපි සාමාන්‍යයෙන් මේ ගමන ආවේ අනුග්‍රහයතුව නෙවෙයි. නොයෙකුත් බාධා මැද්දේ. හැබැයි අපි ගණන් ගත්තේ නෑ එකක්වත්. අන්න ඒ වගේ ලබාගත් ජීවිතය හරියට වටිනවා මනුස්ස ජීවිතය. මොකද දෙවියන්ට සහ ප්‍රේතයින්ට කරන්න බැරි දෙයක් ඔබට ලැබිලා තියෙනවා මේ දෙපැත්ත සමතුලිත කරන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය. මේ යුගයේ මේ ත්‍රිපිටකයේ තියෙන ආ ධර්ම කරුණ අපි තෙර පරපුර පරිස්සම් කළ නිසා සහ පරම්පරා ගණනාවක් තිස්සේ වුන් ප්‍රඥාව දියුණු කරමින් ඉන්න නිසා සියවස් 3ක් විතර තිස්සේ. අසරණ සරණ පිණ්ඩපාතික සරණං කර නාහිමියන්ගෙන් පටන් ගත්ත සාසනික ප්‍රබෝධය ඉවර නෑ තව. ඒ පෘථග්ජන භාවය තුළ ශික්ෂාපද සංවරයෙන් ඊට පස්සේ ආර්ය භාවයටපත් වෙලා ඊතුරු එහාටත් යයි. අනුගමනය කරනවා නම්. වැරදි පාරක් අනුගමනය කරලා බෑ. එතකොට හම්බ වෙන්නේ පුණ්‍ය විපාක විතරයි. නිකලස් බවටපත් වෙන්න බෑ. ඒකට හේතුව මේ විග්‍රහයේදී වැරදි ආකාරයෙන් තේරුම් ගැනීම ඇරුණාම බුදුන් වහන්සේ වදාළ එක වරද්දන නෙවෙයි. අන්න ඔබට මේක තේරුම් ගන්න ලැබෙනවා නම් අනතුරුව ඔබ අනුගාමිකයෙක් කියලා කියන්නේ මල් අරන් තෙල් අරන් බෝධියට යනවා පන්සලට යනවා කියන එක කියලා විතරක් හිතන්න එපා. පොය දවසට කරන වැඩක්. අනිත් ආගමිකොත් ඒ දවස්වලට කරන්නේ. අනුගාමිකයෙක් කියන්නේ අනුගමනය කරනවා. අනුගාමිකෝ අනාගත බුදුහාඳුරන්ගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න බෑ. අනුගාමිකෝ මේ ජීවිතේ නිවන් බලාපොරොත්තු වෙන. ඒක අනුගමනය කිරීම කියන්නේ. අර අනාගත බුදු සසුනේ ප්‍රාර්ථනා කරන අනුගාමිකයෙක් නෙවෙයි. එතකොට ඔබට අනුගාමිකයෙක් වෙන්න මේ ධර්ම ශ්‍රවණය ඔබ තුළ ඇති වෙන කරුණ අවබෝධය අනුගමනීය ප්‍රතිපදාවකට ඔබපත් කරනවා. එතකොට ඔබ ඒක පිළිගන්නේ මේ පොතේ තියෙන කරුණු 10න් හරි මම කියන නිසා හරි නෙමෙයි අනුගමනය කරනකොට ඔබට මේ ප්‍රතිඵල ලැබෙනකොට. නිසා ඔබේ ඉල්ලීම පරිදි මම අර මේ කාලාම සූත්‍රයේ නිදහස කියන කාරණා තව වටේ පිටවටත් අරන් පෙන්නුවේ මේ ඔබ එතකොට මේ අනුන් කියන දේවල් නෙවෙයිද පිළි අරන් ඉන්නේ කියලා. නෝත් යථාර්ථය හැමෙදී අදහස් වැදගත් නැහැ. යථාර්ථවාදීව අනුගමනීය ප්‍රතිපදාවක් තුළ මේක යම්කිසි බුදුන් වහන්සේ පෙන්වා වදාළ වීරයක් උපක්‍රමික බවක් තියෙනවා. ඒ සතිපත් වීම කියන වචනට අදාළ වීරිය උපක්‍රමික බවට කවදාවත් පිටකේ කොතනක හරි මේක භික්ෂුන් සඳහා පමණයි කියලා හැම උන්වහන්සේ පනවලා නැහැ.
උන්වහන්සේ වදාරන්නේ යෝ ඉමස්මින් ධම්ම විනය අපමත්තු යෝ යමෙක් ඒ යමට අයිති කෙනා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා මේවා කියන්නේ මම හොයනට ධෛර්යයක් ඇති වෙන්න. මන් දෝත්සාහි වෙලා වැකිලිලා ඉන්නේ නැතුව වැටිලා ඉන්නේ නැතුව අනුගමනීය ප්‍රතිපදාවට යන්න. ඔබට හුරු වුණා වූ බාහිර සාසනික චාරිත්‍ර ටිකම මහානකම කියලා කවුරුත් හිතන්න එපා. ඒක බැහැර කරන්නත් එපා. ලෝකෙට පේන්න තියෙන්නේ ඒකනේ. දැන් අපි ඊටු ටිකට යමු බලන්න. තං කිං මඤ්ඤත සාල්හ අත්ති ලෝභාති එවං බන්තේ අවිජ්ජාතිකෝ අහං සාල්හ ඒතමත්තං වදාමි. ඔන්න තව පැත්තකින් අදේනවා. සාල්හෙන්නේ මොකද ඔබ කියන්නේ? ලෝභය තියෙනවද? ඔව් තියෙනවා. සාල්හෙන්නේ මම ඒකට අවිද්‍යාවයයි කියමි. අන්න. අවිද්‍යාව නෙමෙයි අවිජ්ජා. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියලානේ පෙන්නන්නේ දස අකුසල් වල. එතකොට ලෝභයට දැඩි කියන වචනයක් පාවිච්චි කරලා තියෙනවා. සාල්හිනි එයින් අන්ධ වූ අවිද්‍යා බහුල වූ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් යම් කර්මයක් කරයි නම් ඔහුට අහිතයට දුක්ඛයට වැටේද දිගු කාලීනව වැටේද එබඳු කර්ම ඌ ප්‍රාණයන් නසන්නේය සොරකම් කරන්නේය පරදාරයත් කරන්නේය මුසාවත් කරන්නේය වෙරමාත් එසේ සමාදන් කරවන්නේය තමනුත් කරනවා අනුනුත් කරනවා මොකෙන්ද දැඩි ලෝභයෙන් අන්න අවිජ්ජා පස්පව් කෙරෙනකොට එතන තියෙන්නේ මොකක් කියලාද මේ පෙන්වන්නේ මම ඔයිට පෙරත් ඔක්කොම මතක් කළා ලෝභය මේ යමක් දෙන්න ලෝභය කියන එකේ මේ පැහැදිලි කරන ලෝභ කියන වචනේ ඊට වඩා ගැඹුරු අර්ථයක් එතකොට ඒක දීර්ඝව පිණිස දුක් පිණිස වැටෙනවායි කියලා කතා කරනවා මේ කරන කාරණා ටික. ශික්ෂාපද 5න් 4යි මේකේ දාලා තියෙන අනික අවලංගු වෙලා තියෙන. ඒ කියන්නේ ඒක ශික්ෂාපදයක් වශයෙන් අරම්ම නෑ ඒ කාලේ. ඒක අනවශ්‍ය බැහැරම කරපු එකක්. අද තමයි ඒක මේ 80ක් විතර මත්පැන් බොන බෞද්ධ වෙන්න හින්දා ශික්ෂාපදේ වළංගු කරන්න වෙලා තියෙන්නේ. බොරු කියා මත්පැන් බොන්නේ නැහැ කියා බොනවනේ. නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම බෞද්ධ නෙමෙයි මනුස්ස ජීවිතේට සාරධර්ම සහ ජීවිතේටම තහනම් දෙයක් වෙන්න ඕන. මොලේ අවුල් කරන්න පිස්සන් බවට පත් කරන මේ දේ ආය ඒකට නීති විරෝධී නීත්‍යානුකූල කියලා තියෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන් සමාජ විරෝධී සදාචාර විරෝධී මානව විරෝධී. මම කියවලා තියෙනවා ඔය ඉතිහාසය පිළිබඳ පැරණි ග්‍රන්ථ වගේක්. මේ ලෝකෙ තිබිච්ච සංස්කෘතීන් 3ක් 4ක් පිළිබඳව විග්‍රහ කරපු. ඒවා සියල්ල පරිහානියටපත් වුනේ මත්පැන් නිසා කියලා තියෙන්නේ. ඔබත් යන්න මේ පාරේ. බෞද්ධ කියා ඔළුව විකල් කරගන්න මොලේ විකල් කරන පාරේ යන්න. අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම් කියන්න පුළුවන් එදාට. වෙන්න ඉස්සෙල්ලා අපි කියන්නේ. දැනටත් මම කියලා තියෙනවා මේ සමාජයේ ස්ත්‍රී පුරුෂ ස්වරූපෙන් ඉන්නා වූ මොලේ නැති ළමයි ඉන්නවා. මොලේ කියන්නේ මොලේ ඇති. නමුත් අනිත් ළමයින්ට වගේ ඉගෙන ගන්න පාසල් යන්න ඇඳුම් බඳින්න කන්න බොන්න මොකුත් කරන්න බෑ. මනුස්ස රූපයක් විතරයි. බුද්ධිය ටිකක් වැඩිලා නැති. සාමාන්‍යයෙන් බලන්න පුළුවන් මූණ තොල් දෙක ටිකක් බරයි. ඇස් දෙක රවුම් කටෙන් කෙල බේරෙනවා. ඉසකයවල පිළිවෙලක් නැහැ. හිතයක් උරු වගේ. ඉසිප්‍රොස් දෙපැත්තටම ඉන්නවා. අම්මලා තාත්තලා එහෙම නැහැ. හොඳයි. පරිේශනයක් නම් මම කළේ නැහැ. නමුත් මම උපකල්පනය කරනවා ඉස්සර ජීවිතේ මොලේ එපා කියපු අය තමයි දැන් මොලේ නැතුව ඇවිදින් ඉන්නේ. ඔය මත්පැන් බොන මිනිස්සු මට මොලේ එපා කියලා ඔය කියන්නේ. මොලෙන් වැඩ කරන්න බෑනේ මොලේ නැතුව යනවනේ සිහි කල්පනා නැතුව යනවනේ. මේක මිනිස්සු සම්පූර්ණයෙන් මේ සිහි කල්පනාවකින් මොලේකින් වැඩ කරන අය ඉන්නේ. එයා මොලේ නැතුව වැඩ කරන්න කැමති වෙනවා. පරිණාමය විසින් ඊළඟ ආත්මෙට මොලේ නැති ජීවිතයක් ලබා දෙනවා. එතකොට ඒක තවත් රටට ජාතියට මව්පියන්ට තවත් බරක්. මොකද උපයන්න නෙමෙයිනේ උන්.
සාල්හානි තං කිම්මච්ච සාල්හ අති දෝසෝති එවම් බම්පේ. අනිත් ඊළඟ කාරණාව. ද්වේෂය ඇද්ද? ඔය තියෙනවා. ව්‍යාපාදෝතිකෝ අහං සාල්හ ඒතමත්තං වදාමි. ඔන්න තියෙන නම මේ ද්වේෂයට නැත්තම් තරහවට මම කියනවා ව්‍යාපාදය කියලා. සාල්හෙනි දුෂ්ට වූයේ ව්‍යාපාදයට පස්සිතින් යම් පුද්ගලයෙක් යම් කර්මයක් කරයි නම් දිගු කලක් ඔහුට අහිත වෙනස වැටෙන්නම් එබඳු ක්‍රම කරන්නේද? ආයෙත් අර පස්පව්වලට මෙහා 4 කරවන්නේද? දුක් පිණිස වටිනවද? එහි ස්වාමීනි වහන්සේ එසේය එවම් බන්තේ. අර බලන්න මේ ලෝභ දේශ මොහ තුනට නැත්නම් අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි තුනටම පෙන්වන්නේ අර පස්පවුලින් 4ක් කරන්න මුල් වෙනවායි කියලා. සාල්හෙනි කිමයි හඟීද? මෝහයක් ඇද්ද? වහන්සේ එසේය. සාල්හෙනි මම අවිද්‍යාවයයි ඒට කියමේ. ඔන්න දැඩි ලෝභය අවිජ්ජා, දෝෂය ව්‍යාපාද, මෝහය අවිද්‍යා. අවිජ්ජා අවිද්‍යා. අරක අවිජ්ජා මේක අවිද්‍යා. මුලාව. එතකොට මේ මුලාවෙන් යම් කිසි පුද්ගලයෙක් මේවා කරන්නේ නම්, සමාදාන කරන්නේ නම්, කරවන්නේ නම් දුක් පිණිස. දැන් ඉතින් මත්පැන් පෙරන්නේ, බොන්නේ, විකුණන්නේ, බෙදා හරින්නේ ඔක්කොම හිත පිණිසද සමාජයේ? තමන්ට සානොන්ට? අන්න ඒ අය ඒවා කරන අය, කරවන අය, බලපත්‍ර දෙන අය, තමන්ගේ නම නැතත් බිරිඳගේ හෝ නෑදෑයෙකු නම් බලපත්‍ර අරන් මේවා කරන අය කල්පනා කරලා බලන්න. මේ රට හදන්නද හදන්නේ කියලා. සාල්හන්නේ ඔබ කුමක් හිතන්නේද? මේ දහම් කුසල් හෝ අකුසල් හෝ වෙද්ද? මේ අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි නැත්නම් ලෝභ දේශ මොහ අවිද්‍යාවලින්, අවිජ්ජා ව්‍යාපාද අවිද්‍යාවලින් කරන වැඩ ඇත්නම් ලෝකේ කුසල් හෝ අකුසල් වෙද්ද? වහන්ස අකුසල්ය. සාවද්‍ය හෝ අනවද්‍ය වෙද්ද? ඒ කියන්නේ වැරදිද නිවැරදිද කියලා අහන්නේ. වහන්ස වැරදිය. විඤ්ඤෝ ගර්හිතද විඤ්ඤෝ ප්‍රශස්තිතද? ඒ කියන්නේ ප්‍රඥාවන්තයින් ඥානවන්ත විසින් ගරහනවද ප්‍රශංසා කරනවද? වහන්ස විඤ්ඤ ගර්හිතය. නොනැත්තන් පොලිසියේ නීති පොතත්, වෛද්‍ය විද්‍යාලයේ සෞඛ්‍ය පොතත්, අධිකරණයේ නීති පොතත් මේ සේරම මේවා හරි හොඳ හරි කියන්නේ නැහැ. ඒ වගේම සංසුන් මනසක්, ආදරණීය සදාචාර මව්පිය සහෝදර ජීවිතයක් ප්‍රිය කරන අය ගෙදර දොරේ පිස්සු නටනවට කවුරුත් කැමති වෙන්නේ නැහැ. මත්පැන් බීලා ඇවිදින් පිස්සු නටනවනේ ගෙදර අම්මා තාත්තා දූ දරුවෝ කියලා දන්නේ නැතුව. විඤ්ඤෝ ගරහති. විඤ්ඤෝ ගරහති කරනවා නම් පිස්සෝ කියලා තමයි කියන්න තියෙන්නේ. විඤ්ඤෝ ප්‍රඥාවන්තයින් නැත්නම් ඥානවන්තයින් ගරහ කරන දේවල් කරනවා නම් එහෙනම් ඔවුන්ගේ කල්පනා ශක්තිය ගැන හොයලා බලන්න වෙනවා. සමාදන් කරන හෝ කරවන, සමාදන් වෙන හෝ ඌවාහු අති අහිතයට දුක්ඛයට වැටෙන්නොත් නොවැටෙද්ද? මෙහිලා කෙසේ අදහස් වේද? සාල්ලගෙන් අහන්නේ. වහන්ස පරිපූර්ණ වූවාහු මොනවට ගන්නා ලද්දාහු අහිතයට දුක්ඛයට වැටේ. මෙහිට අපේට මෙදෙහි අදහස් වෙයි. අපිට මෙසේ අදහස් වෙයි. ඔන්න බුදුන් වහන්සේ කරන්න එපා කියලා තියෙනවා. ඔය කාලාම සූත්‍රය හරි ඊළඟට එහා පැත්තේ මේ සාල්ල සූත්‍රය හරි කරන්න එපා කියලා තියෙන්නේ මොනවද බලන්න. යමක් පිළිගැනීම කියන වචනේ ඔබ අහන්නේ.
එබැවින් බුදුසසුන තුළ කලක් තිස්සේ අනුන් කියූ දේ පිළිගැනීම සිදු වුණා සද්ධර්මයේ ගැඹුරට විවරණ නොවන වැරදි විග්‍රහයක් තුළ අනුගමනය කරලා ප්‍රතිඵල ලාභී නොවන අය කියන අදහස අනිත් අය පිළිගත්තා. අනුගමනය කළේ වැරදි ප්‍රතිපදාවක්, ඒ නිසා ප්‍රතිඵල නැත්තේ. නමුත් ඒක පරම සත්‍යයක් වශයෙන් පිළිගත්තා. එය සම්බුදු සසුනක දොර වසා දැමීමට, මගඵල දොර වසා දැමීමට. ගෞතම සසුන නාමික සසුනකට සීමාවකට මගඵල නැති හීන සසුනක් බවට පත් කිරීමට හේතු වුණා. තව ඉතින් මොකට අතුරුදහන් කරන්න සාක්කිත් තව හොයනවා. අහවල් පොතේ මෙහෙමයි තියෙන්නේ කියලා. අතුරුදහන් වෙන හැටි කතාවකුත් හදලා තියෙනවා. රුවන්වැලි සෑයට ධාතු එකතු වෙලා පිළිමයක් හැදිලා මොන ලෝකෙත් දන්නේ නැහැ ඉන්නේ මේගොල්ලෝ. මට කියන්න තියෙන ඒ කතාව ඇත්ත නම් මම ඊට විරුද්ධව සටන් කරනවා. අතුරුදහන් කිරීමට විරුද්ධව 5000ක් වෙනකොට ලක්ෂ 5ක් තියන්න. ඒ ගොඩනැගිලි හඳ හරි රාජ්‍ය අනුග්‍රහය ලැබලා නෙමෙයි. අනුගමනීය ප්‍රතිපදාවක් ඇති මිනිස්සු තුළනේ සසුන රැකෙන්නේ. සසුන කියන්නේ මේ ලබපාස සියලු පව නොකිරීමනේ, ගොඩනැගිලි නෙමෙයිනේ. අනුගමනය කළොත් ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල තිබුණොත් ඊළඟ පරම්පරාවක් හැදෙනවා. මේ පරපුර ගෙනියන්නේ එහෙමයි සසුන පරපුර. බුදුන් වහන්සේ අවබෝධ කරන ශිෂ්‍ය පරපුරක් හැදුවා. අපි හිතමුකෝ නැති වෙලා ගියයි කියලා. නමුත් නැති වෙලා ගියා කියන එකේ තේරුම ආයම් බලන අතුරුදහන් කියන එක නෙමෙයි. විමුක්තායතන සූත්‍රය මම පැහැදිලි කළා කරුණු 5ක් යටතේදී. බණ අසා මෙනෙහි කිරීමෙන්, බණ කියන්න යාමෙන් මෙනෙහි කිරීමෙන්, සජ්ජායනා කොට අර්ථය මෙනෙහි කිරීමෙන්, අනුවිතර්කනේ අනුවිචාරණේ මනසානුපෙක්ඛණයෙන් වැරදි කර්මස්ථානයක් කරන සමාධියක් වඩා මගල්පාල බලාවත් නොවන විට ඒ පිළිබඳ හොයා බැලීමෙන් ඔය ඕන එකක් තුළින් පාර පෑදෙනවා කියලා තියෙන්නේ. අපි ඔය වැරදි සමාධිත් වඩපු අය, අපි ඔය පාලියත් මෙනෙහි කරපු අය, අපි ඔය සූත්‍ර දේශනාවල අර්ථයත් ගැඹුරට කල්පනා කරපු අය, ඒ වගේම අනුවිතර්කනේ අනුවිචාරණේ මනසානුපෙක්ඛණේ කරපු අය නිකන් නෙමෙයි කතා කරන්නේ. මේ එකක්වත් නොකර පඬිත වාක්‍ය කියනවට වඩා හොඳා කටපියන් ඉන්න එක. ඒ පිළිබඳ අත්දැකීම් නැතුව කවුරුවත් කීවට ගිරවෙක් වගේ කියනවට වඩා හොඳයි කට පරිස්සම් කරන් ඉන්න එක. මොකද මේ සසුනේ දොර වසා දැමීම පාපයක්නේ. සංසාර ගමන් මාර්ගයේදී රවුමක් කැරකිලා මිනිසුන් අතරට එන්නේ බුද්ධෝත්පාදයක මේ තව ටිකයි තියෙන්නේ. තේරුම් අරගෙන අනුගමනය කරන්න විතරයි. ඔය සත්තු අනුගමනය කරන්නද, වෙනත් ආගම අනුගමනය කරන්නද, වෙනත් ලෝකික? ඔවුන්ට දොර වසන එක පාපයක් නෙමෙයිද? එනිසා ඔබට තිබෙන්නේ ඔන්න ඔය අනුන් කිවට පිළිගන්න එක නෙමෙයි. මේ කියන කාරණා ඔබ පොහසත් කරනවාද? ඔබ ලෝභයේ දේශේ මොහේ පොහසත් කරන්නේද? ධනෙ නෙමෙයි මම අහන්නේ. වඩන්නේද? එහෙනම් අහිත පිණිස ආඩ පිණිස කටයුතු කරනු ලබන්නේ. එතකොට තමන් එහෙම කරන්නේය, අනිත් අය සමාදාන කරවන්නේය කියන කාරණාවදී පැහැදිලි කර වදාරනවා කුමක්ද? අහිත පිණිස ආඩ පිණිස පවතිනවායි කියලා. සල්හිනි ඔබ කුමක් හිතනවාද? මේ දහම් හෝ කුසල් හෝ අකුසල් හෝ වෙද්ද වහන්ස ඊට පස්සේ අතර පෙන්වන ඊළඟ කාරණේ මට පිටුවක් පෙරුණ ගන්න බැරි වුණා. ඊට පස්සේ අනිත් පැත්තට පෙන්නනවා. ඒක බලලා ඉන්න වෙනවා. අලෝභයක් ඇද්ද වහන්සේසේය මම අනවිද්‍යාවයි කියමි. අදෝසයක් ඇද්ද වහන්සේසේය මම අව්‍යාපාදයයි කියමි. අමෝහයක් ඇද්ද වහන්සේසේය මම ඊට විද්‍යාවයි කියමි. සල්හේනි මූඩ නොවු විද්‍යාවලත් යම් පුරුෂයෙක් යම් කර්මයක් කරයි ඔහුට දිගු කාලීනව හිත පිණිස වැටේද නොවැටේද? සමාදාන කරවන්නේ හිත පිණිස නොවේද හිත පිණිස වැටේද? සාමීනි හිත පිණිස වැටේ. හරි.
අවිජ්ජා ව්‍යාපාද අවිද්‍යා අනවිජ්ජා අව්‍යාපාද විද්‍යා. බලන්න මේ සූත්‍රයේ තියෙන වචන ටික. විද්‍යා. එතකොට දැන් ඒ තුنين කරන දේවල් ගැන තමයි මේ අහන්නේ. කුසල් හෝ අකුසල් වෙද්ද වහන්ස කුසල්ය. සාවද්‍ය හෝ අනවද්‍ය වෙද්ද වහන්ස අනවද්‍යය. විඤ්ඤුන් ගරහිතද නැහැ. විඤ්ඤුන් ප්‍රශස්තය. සමාදන් කරන්නේ හෝ සමාදන් වන්නේ සුඛයට වැටෙද්ද දුකට වැටෙද්ද? සුඛයට වැටෙතිමිලා අපේ අදහසයි. දැන් ඔබට මොකද්ද කරන්න කියලා තියෙන්නේ මේකේ? අම්මට සලකන්න එපා, රස්සාවක් කරන්න එපා, දරුවන් බලා ගන්න එපා, සමාජ සේවය කරන්න එපා. එහෙම කියලා තියෙනවද? නැහැ. අවිජ්ජා ව්‍යාපාද අවිද්‍යා තුනෙන් කය වචන මෙහෙවන්න එපා. මන්දයත් අකුසල් අහිත පිණිස දුක් පිණිස තමන් සහ අනුන් දුකටපත් කරනවා. එතකොට ඒකෙන් වෙන්වීමම තමයි මේ පෙන්වලා තිබෙන්නේ. දැන් මේ කාටද කියන්නේ? හාමුදුරුවන්ටද මේ කියන්නේ? නෑ. මේ සිටු පුත්‍ර දෙන්නෙකුට කියන්නේ. ඒ සිටු පුත්‍ර දෙන්න අය කහලා සාදු කියලා ගෙදර ගියා කියලා තියෙන නැත්නම් අනුගමනය කරනවද කියලා පැහැලා තියෙන්නේ. මේ දහම් පූර්ණ ලද්දා වූ සමාද වශයෙන් ගන් ලද්දා වූ හිත සුඛ පිණිස වැටේද තුමු දනියුද සාල්හෙනි එකල තැපි ඒට පැමිණ වාසය කරව. අර ඔබ මේකට පැමිණ වාසය කරන්න කියලා කියනවා. තව එහාට ඒක විස්තර තියෙනවා. අපි ඒ ටික ගන්න නැතුව අදාළ තැනට ගමු අපි. එතකොට මේ සිත පිරිසිදු කර ගැනීම හමුවේදී සිත කිලිටු වෙන පාරක් වශයෙන් පෙන්වනවා මේ අවිජ්ජා ව්‍යාපාද අවිද්‍යා කියන අදහස් තුنين යුක්තව කටයුතු කරන එක. අකුසල් වඩන්න. දැන් මේවා නොකරනවා කියන එකේ තේරුම ශික්ෂාපදයෙන් වෙන් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. දැන් මේවා පුරුදු කරගත්ත සිතකින් ඔබ ඉන්නේ. දැන් මේ ආර්යයන් වහන්සේ මේ වචන කීවා වගේ මේකට වචන තුනක් යෙදුවා වගේ අපි මේකට ආයෙත් යදුනා තවත් වචනයක් වර්තමානයේ ඔබ තුල මේක ක්‍රියාත්මක වෙන්නේ ත්‍රිවිධ විතර්කයේ විදිහට. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ඔබ මේ ලෝකයේ කොතන කොහේ ජීවත් වුණත් අධ්‍යාපනයේ පටන්ම තරඟකාරීත්වය තුළ මේක බලවත් කරගෙන එයින් මම හදාගත්ත කෙනෙක්. කය නෙවෙයි. ඔන්න මට පේන්නේ නැතුව යනවා නැත්තම් ඉන්නව හිටනවා පේන්නේ නැහැ. ඕවා තමයි අල්ලන්නේ නැත්තේ. ඒ කයට නෙවෙයි ඔබේ අර මතයට දෘෂ්ටියට. අර දුම්මල වර්මාට ගත්ත කපුව මායම් වෙනවා වගේ ඔබ මේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් මව ඉදිරියේ පියා ඉදිරියේ දරුවෝ ඉදිරියේ ආයතන ඉදිරියේ මායම් වෙන්න ඉගෙනගෙන තියෙන්නේ. මාවකට කියන්නේ ඔබ ත්‍රිවිධ විතර්කයේ රූකඩයක්. ඔබ නෙමෙයි ඔය කටයුතු කරන්නේ. ඔබේ චිත්තාභ්‍යන්තරයේ පෝෂණය කරගත්තා වූ මේ මෝඩකම් තුන විසින් ඔබව පාලනය කරනවා. බුදුවරු ලෝකෙට ධර්ම දීලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේ පාලනය කරගන්න. ඒ පාලනට ඔබ යටත් වෙන්න නෙමෙයි. ඔබ ඒවා පාලනය කරගන්න. අන්න එතනදී බුදුන් වහන්සේ වදාරනවා මේ මෙතෙක්කල් කටයුතු කළේ ඔබ මේකට එකතු වෙමින් සිහි නැතිව. එකතු වෙමින් මඤ්ඤමාණයෙන්. දැන් තථාගතයන් වහන්සේගේ ප්‍රතිපදාව අන්න මේ පාරේ නෙමෙයි යන්න ඕන. ඒක තමයි බුදුන් වහන්සේගේ යෝජනාව සමාජයට. ඒක තේරුම් ගත්තේ නැතුව පාරම්පරික බෞද්ධලා වැඳුම් පිදුම් කරමින් බුද්ධ ධර්ම ආරක්ෂා කරපුවා පින් සිද්ධ වෙයි. පින් වලට විපාකක් තියෙයි. නමුත් භවගාමී. පටිසෝතගාමී නෙවෙයි අනුසෝතගාමී.
ඉතින් ත්‍රිවිධ විතර්කේ ළමා කාලේ ඉඳන් මහලු වෙන කල්ම බලවත් වෙනවා. මොන ශික්ෂාපද යටතේ පුද්ගලයෙක් වශයෙන් හිටියත් ඒක එළෙන වෙලාවට එකතු වෙන පුරුද්ද නිසා ඒක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. අවසානයේ දුකින් මිය යන්න සිද්ධ වෙනවා. ඒ වැරදි ලෙස ධර්මයේ පාවිච්චි කරපු එක. පින් කිරීම කියලා වෙනම කර්මයක් පාවිච්චි කළා ත්‍රිවිධ විතර්කයේ වැඩෙන්න ඇරියා නතර නොවීම ඒවට එකතු වෙමින් මුට සති පාවිච්චි කළා. අසුරු ගසන සැනකින් එයා එතෙන්ට ඇවිදින් ඔබව රූකඩයක් බවට පත් කරනවා, සමාජයට අවුල් කරනවා, ඔබේ ජීවිතෙත් අවුල් කරනවා. නමුත් මේ දේවල් නෙමෙයි, යකඩ නෙමෙයි, රත්තරන් නෙමෙයි, වස්තු නෙමෙයි මේ චෛසික. එහි පවතින පීඩනය තමයි බලවත් වීම කියලා කියන්නේ ඔබ ඒකට දීපු අගේ. ඒකෙන් ඇති කරන පීඩනය තමයි ආතතිය කියලා කියන්නේ. ඔබට නොකර නොකියා ඉන්න බැරි තරම් බලවත් ඒක. නමුත් මේක එකතු වීමෙන් වැඩෙනවා වගේම එකතු නොවීමෙන් ප්‍රහාණය කරන්න පුළුවෙනි. ඒකට තථාගතයන් වහන්සේ වෙනම ධර්මය කියලා දෙන්නේ නැහැ. ප්‍රහාණය වුණාම ධර්මය හම්බ වෙනවා. ප්‍රහාණය තමන්ට අදාළ ත්‍රිවිධ විතර්කයන්හිදී තමන් අනුගමනයේ ප්‍රතිපදාවක් තුළ එකතු නොවීමෙන්. එතකොට ඒක අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ වෙනවානේ. අවිජ්ජා අනවිජ්ජා, ව්‍යාපාද අභ්‍යාපාද, අවිද්‍යා විද්‍යා. අන්න තථාගතයන් වහන්සේ යෝජනා කරන්නේ හැකිතාක් කල් ඇතුව ධර්ම ශ්‍රවණයකට එදිනදා ජීවිතයේදී මේ අනුගමනීය ප්‍රතිපදාවට ඇවිදින් මේ තුන් දෙනා එළියට ඇවිදින් රඟ දක්වන මේ රංගනයේ නොදී ඇතුළතින්ම මරා දාන්න. අන ඔබ මේ බාහිර වශයෙන් පෘථග්ජන පුද්ගලයන් වශයෙන් කරන්නා වූ බාහිර ආගමික ජීවිතයේ පුණ්‍ය විපාක තිබුණාට අධ්‍යාත්මික ජීවිතේ මෙන්න මෙහෙම සිතින් බැහැර කර යුතු ටිකක් තියෙනවා කියන එක තේරුම් ගත්තම ඒවයි ඔබට දුකටපත් කරන්න, ඒවයි පීඩනටපත් කරන්න කියන එක ඔබට වටහා ගන්න පුළුවන් වෙයි. ඒ පිළිබඳ ජීවිතේ දුකයි කියන වරුණාම මේ ත්‍රිවිධ විතර්ක බලවත් වීම දුක් ගෙනත් දෙනවා කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් නැහැ. පසුගිය දේශනා ගණනාවක් අරගෙන විවිධ කතා ඉදිරිපත් කරමින් මම මේ සියලු වැරදි කලේ පුද්ගලයෝ නෙවෙයි, කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නේද කලේ. ඒකට ආණ්ඩුවට දඬුවම් දෙන්න බෑ නේද? යහපත් මිනිසුන් හැදෙන්න නම් මේ විතර්ක තුන මිනිසුන්ගේ හිතෙන් මරා දාන්න ඕන නේද? ඔය සිහියෙන් කටයුතු කිරීම කාරණා තුළ කෙලෙස් නැතිවීම කියලා කියන්නේ ඕක නේද කියලා කොතරම් පැහැදිලි කරලා තියෙනවද? මිනිසුන් තුර රද වෙන්නා වූ නොමිනිස්කම මරා දමා මිනිසත්කම රජ කරන්නට බුදුන් වහන්සේ දරූ උත්සාහයක් මේක. ඒක හැමදාමත් වර්තමාන සමාජයටයි ඕන. අර අනාගතයේ සිහිනමවන සමාජය හැදුනට අද හැදෙන්නේ නැහැ. දැනටත් මේ අනාගතේ නිවන් දකින්න බහුතරයක් පුරුදු වෙච්ච එකේ විපාක තමයි අපි මේ විඳින්නේ. තවදුරටත් ඒක ඉස්සරහට වෛරයම වපරන, දුකම වපරන තැනක් බවට පත් වේවි. නිසා මේ වළංගු භාවය, මේ පොත් පරිස්සම් කරලා මෙතෙක් ගෙනාවෝ අයට උපහාරයක් වෙන්න නම් මේ වළංගු භාවය අපි හදවතේ වළංගු කරගන්න ඕන. මම නම් කියන්නේ කුසීතකම කියන්නේ මෙන්න මේක. මේක අනුගමනය කරන්න කම්මැලි. නැතු අර අතපය කම්මැලි කරන නෙවෙයි. කුසීතෝ හීන වීරියෝ. ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන්ම කුසීතෝ හීන වීරියෝ බවට පත් වුණා. එතකොට වුන් විඳින්නේ පින් රසයේ, කාම රසයේ අරුණාම දහම් රසය නෙවෙයි. එබැවින් ලංකාවේ හෝ ලෝකෙ කොහේ හිටියත් අර කියන කොට්ටාස 8ට අයිති ඔබ භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, කාමභෝගී ස්ත්‍රී පුරුෂ, බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ තවත් කුලක තියෙන්න පුළුවනි ලංකාවේ පුරා. ඔය ඉන්දියානු සමාජ දෙන 8 බෙදලා තිබුණේ. ඔය මොකක්වත් බුදු සමයට වැදගත් නැහැ.
ජීවත් වෙන්න අවශ්‍ය පත්‍යපහසුකම් සපයා ගන්න ඕන. ඒක සාධාරණීය වෙන්න ඕන. ඒ කටයුතු වලදීම ත්‍රිවිධ විතර්ක පැමිණෙමින් ජීවිතය අවුල් කරනු ලබනවා. ත්‍රිවිධ විතර්ක තීරණය ගන්නා බවට තීරක බලවේග බවට පත් වුනහම මේ තීරක බලවේගයේ විනාශ කරන් පස්සේ තීරණය ගන්නේ මානසිකව සාධාරණයි. එතකොට එතන නැත්තේ මම අවිජ්ජා නැමැති මම, ව්‍යාපාද නැමැති මම, අවිද්‍යාව නැමැති මම. ඒ තමයි මමත්වයේ මූණු තුන, වෙස් මූණු තුන. ඒ වෙස් මූණු දාගෙන තමයි ඇවිදින් ඉන්න අපට හොයන්න බෑ නිසා. නිසා මා දකින්නේ නැහැ ආගමික ජීවිතයයි පෞද්ගලික ජීවිතය කියලා දෙකක් දකින්නේ නැහැ වෙනම. ජීවිතේම ආගමික කරගන්න ඕන. ඒ නිසා එකට වෙනම කලාවක්, වෙලාවක්, පොය දවසක් ඒවා සාමාන්‍යයෙන් ධර්මයේ යටපත් වන සමාජයේ අර දසවස්තුක සම්මාදිට්ඨියේ gederම අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිකෙන් වැහිලා ඉන්න එක වළක්වන්න ටිකකට ශික්ෂාපද මගින් වෙන් කිරීමක්. ප්‍රහාණ සංඥා මගින් වෙන් කිරීමක් කරන්නේ නැහැ ඒකේ. නමුත් ප්‍රහාණය වර්ධනයට ඔබ අවස්ථාව යොදාගත්තා වගේම ප්‍රහාණයට ඒ අවස්ථාව යොදා ගන්නකොට ඔබ ආපහු යන්නේ ගන්නේ. මේකට ධර්මයක් කියලා වෙන මොකක් හරි තියෙනවා කියලා හිතන්න එපා. මේ හැම එකම පෙන්වන්නේ මේ උපක්‍රමශීලී බව. අනුගමනයේ ප්‍රතිපදාවක් පෙන්වන්නේ. එතකොට ඒ සතිමත් වීම සරණ කර ගැනීම තුළින් නික්ලේශී බවට පත් වෙනකොට ඔබට හමු වෙන දෙයට ධර්මය කියලා කියනවා. එතකොට ලෝකෙට මුහුණ දෙන්නේ ධර්මයේ සරණ කොටගෙන. එතකොට ධර්මයේ නැමැති දිවයිනේ වාසය කරන්නේ. එතකොට තේරෙවි මේ දිවයිනේ වාසය කරනකොට බාහිර ලෝකේ තියෙන බලපෑම් මොනවටවත් ඔබව කලම්බන්න කලබල කරන්න බැරි බව. හින්දා එකට කියනවා පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං අස්ස නකම්පති අශෝකං විරජං කේමං කියලා. එබැවින් මම දකිනවා කමින් නගරයෙන් විදේශයට යනවා දරුවන්. සුඛ විහරණය සොයා, වැටුප්පල ඉහළ මට්ටම් සොයා, ගත්කම් වලට ගැලපෙන රැකියාව සොයා. ඒ සුඛ පහසුකම් ලැබෙන්න පුළුවනි. නමුත් ත්‍රිවිධ විතර්කයේ ලෝකේ කොහෙ බලවත් කළත් ඒකෙන් අත් වෙන්නා වූ පීඩනයේ ජීවිත අවසානයේ තරහා ගන්න බැරි වෙනවා. අවකට ඩිමෙන්සියා කියලා රෝගිකුත් හැදෙනවා වැඩිපුර ඔළුව පාවිච්චි කරාම මොලේ වයස යනකොට. එහෙනම් ජීවිතයේ අගට යනකොට මොන තත්ත්වයකට මොහොන දෙන්න සිද්ධ වුණත් ඒවා දරා ගන්න පුළුවන් උපේක්ෂා සහගත හිත හදාගන්න එක ඇරුණාම මේ තුන ෂේ කරගන්න පාරක් ජීවිතය තුළ යොදා ගන්න එක ඇරුණා තුන් වයසේදී උපන් මිනිසාට සදහම් හනු වෙන මිනිසාට විකල්ප මාර්ගයක් මම දකින්නේ නැහැ. නිසා කාලාම සූත්‍රයේ පමණක් නොව මේ සූත්‍රයේ පමණක් නොව තවත් තියෙනවා හැම ආගමික නිදහස කියන එක කවුරු පටවන එකක් වෙන්න බෑ. Tamanට තේරුම් අරගෙන අනුගමනය කරන්න ඕන එකක්. ඔබ මේ මෙතෙක් කල මේ ගත කරලා තියෙන අනුන් පටවපු ආගමක් තුළ මේ ඉන්නේ. ඒගොල්ලෝ කියන විදිහට අපට එහෙම පිළිගන්න බෑ මේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියලා බැලුවෙන් පස්සේ. මේක උපන් මිනිසාට අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාවක් වශයෙන් අරුණාම පොතට වඳින්න කියලා හරි උන්වහන්සේට වඳින්න කියලා හරි වෙනදා මේ සිද්ධ කරගන්න හරි කියලා ඒ උසස් කොට සැලකූ බවක් මා දකින්නේ නැහැ. දෙවිමානේ බික්කුවේ පූජානි කතමානි දේ පූජා නම් දෙකක් තියෙනවා. ආමිස පූජාත ධම්ම පූජා. ආමිස පූජාවයි ධර්ම පූජාවයි ප්‍රතිපත්ති පූජාවයි. ඒතද අග්ගම් බික්කුවේ දෙවිමානේ පූජානි මේ පූජා දෙකෙන් වඩාත් අග්‍ර වෙන්නේ ධම්ම පූජාව. ඉතින් ඔබ අග්‍ර පූජාව අතහැරලායි ආමිස පූජාවට ගිහින් බුද්ධ ආගම කියලා හිතාගත්තේ. ඒ ධර්මයේ යට වුණාම කරන්න පුළුවන් දේ අරක. නමුත් පරිනිර්වාණ සූත්‍රයේ එහෙම තියෙනවා ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මා පුදති කියලා. ඒ ගෞරවනීය පදවියට ඒ ගෞරවනීය බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමට ඔබ කොටස්කරුවෙක් වෙන්න කැමති නැද්ද? නිසා ධෛර්ය සම්පන්න වෙන්න. අනවබෝධයෙන් යුක්තව ඉදිරිපත් කළා වූ මේ හනමිටි අදහස් වලට පිළිගන්න හෝ යට වෙලා ඉන්න ඕන නැහැ. ඔබ කඟ වෙනෙක් වගේ ඉස්සරහට යන්න මේ අනුගමනය කරලා ප්‍රතිඵල ලැබෙයි. එතකොට අරව ඔක්කොම බොරු වෙනවා. අර අදහස් වැඩක් වෙන්නේ නැහැ එතකොට.
මේ අනුගමනීය ප්‍රතිපදාව හමුවේ ප්‍රතිඵල වැළැක්විය හැකි කිසිවෙක් නැත. ඔබ හැම දෙනාටත් මෙම කරුණු තේරුම් ගැනීමෙන් බුදුසාමින් පෙන්වන්නා වූ මේ ස්වාධීන චින්තනය හිතුවක්කාරී වෙන්න වගදාරපු දෙයක් නෙවෙයි. මතක තියාගන්න. සමාජයේ වපුරන අදහස් වල සත්‍ය අසත්‍ය භාවයතාව පිළිබඳව අනුන් කීවට මේ පිළිගන්න ඕන අනුගමන ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵල ලැබෙනවා නම්. ඒ ඉදිරි ලෝකයේ සඳහා වෙනත් බාහිර වශයෙන් කරන ලද විප්ලවයන්ට වඩා බාහිර විප්ලව තියෙනවා ලෝකේ. සමාජවාදී, ධනවාදී ආදී කොට විප්ලව. මේ චින්තන විප්ලවය ලෝකේ වෙනස් කරනවා. ලෝකයට අවශ්‍ය වෙන නිහතමානී සහ සාධාරණ පුරවැසියන් සරල පුරවැසියන් හදනවා. ඔබටත් එබන්දෙක් බවට පත් වී ලෝකට ආදර්ශයක් දෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ